කෙරවලපිටිය යුගදනු බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තුන්වන දිනටත් විභාග කෙරුණා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනේ කළු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන විජිත් මලල්ගොඩ සහ LTB දෙහිදින යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. අද දින පෙත්සම සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී මෙම පෙත්සම් වලට පක්ෂව දියුරුම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන විමල් වීරවංශ උදේ ගමන්පිල සහ වාසුදේව නානායක්කරන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළා. නීතිපතිවරයා කුද්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරුද්ධතාවක් මතු කර තිබුණේ මෙම අමාත්‍යවරුන් තිදෙනා ඉදිරිපත් කළ දියුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු පැහැදිලි කළා. මෙම දියුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 එක වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම් කඩවන ආකාරයට ඉදිරිපත් කර ඇතැයි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සිය විරෝධතාවලින් සඳහන් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 3 වගන්තියට අනුව මේ සෑම අමාත්‍යවරයෙකුම සෙසු අමාත්‍ය මණ්ඩල සමාජිකයන්ට සහ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටිනවා. එහෙත් මෙම සිද්ධියට සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කිසිදු අමාත්‍යවරයෙකුට ලබා දීලා නැහැ. එම කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තීන්දුවක් ගැනුණෙත් නැහැ. ඒ නිසා මගේ සේවාදායකින් අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වයේ උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල කරන්න බෑ. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි කටයුතු කර තිබෙන්නේ. එහිදී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේ නීතිපතිවරයා ස්වාධීනව රාජකාරී කළ යුතු බවයි. ස්වාමීනි, නීතිපතිවරයා මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින ආරක්ෂකයෙකු වශයෙන් කටයුතු කළ යුතුයි. කවර ආකාරයේ බලපෑම් පැමිණියත් නීතිපතිවරයා ස්වාධීනව සිය රාජකාරී ඉටු කළ යුතු බව බ්‍රිතාන්‍ය නඩු තීන්දුවක සඳහන් කර තිබෙනවා. යුගදනවි කොටස් මිලදීගත් නිව් ෆෝර්ට්‍රස් එනර්ජි නැමැති ඇමරිකානු සමාගම සම්බන්ධයෙන් බරපතල ගැටලු රාශියක් මතුවී තිබෙන බවද එහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා. මෙම සමාගම නිව්යෝර්ක් කොටස් වෙළඳපොලේ ලියාපදිංචි සමාගමක් ලෙස එහි ලේඛනවල දක්වා තිබෙනවා. ඒක අසත්‍යයක්. මෙම සමාගමේ මූල්‍ය තත්ත්වය ගැන පිරික්සීමේදී එහි මූල්‍ය ශක්තිය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවෙනවා. එවැනි සමාගමකට මෙම ගිවිසුම ප්‍රකාරව පැවරී තිබෙන වගකීම ඉටු කළ හැකිදැයි මතුවන්නේ බරපතල සැකයක්. එවැනි සමාගමකට දේශීය සම්පත්වල අනාගතය පවරාදීම අනතුරුදායකයි. එමෙන්ම අදාළ සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවල අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පරයි. ඒ වගේ පාරදෘශ්‍යභාවය සම්බන්ධයෙන්ද ගැටලු රැසක් මතුවලා තියෙනවා. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තවදුරටත් කරුණු දක්වමින් මෙම කොටස් පැවරීමට පෙර විධිමත් තක්සේරුවක් සිදු කර නොමැති බවට චෝදනා කළා. එබැවින්ම නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නොමැති බවද ඔහු සඳහන් කළා. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ ඔබ කියන්නේ මෙම කොටස් පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති බවද. ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූ නොමැති බවයි. ස්වාමීනි, එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැහැ. එය සම්මත වුණෙත් නැහැ. ඒ නිසා මෙම ගිවිසුම අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවසර ලැබුණේ කෙසේදැයි බරපතල ගැටලුවක් මතුවෙනවා. එහිදී නීතිපති සංජය රාජරත්න මහතා නැගී සිටියා. ස්වාමීනි, මෙහි අපිට සැඟවීමට කිසිවක් නැහැ. පාරදෘශ්‍ය භාවයකින් තමා සියලු කටයුතු සිදු වී තිබෙන්නේ. ඒ ගැන වගඋත්තරකාර අමාත්‍යවරු නොදන්නවා නම් ඊට අපට කරන්න දෙයක් නැහැ. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා තවදුරටත් කරුණු දක්වමින් මෙම ගිවිසුමට එළඹීමට පෙර ශක්‍යතා අධ්‍යයනය පාරිසරික ඇගීම් ආදිය සිදු කර නොමැති බවට චෝදනා කර සිටියා. අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා මෙහිදී සඳහන් කළේ මෙම ගිවිසුම නීත්‍යානුකූල අයුරින් සිදු කර ඇති බවයි. ගිවිසුමට එළඹීමට අනුමැතිය ලබා දෙන අමාත්‍ය මණ්ඩල තීරණ දෙකක් පවතින බව පෙන්වා දුන් රොමේෂ් සිල්වා මහතා පෙත්සම්කරුවන් කරුණු හරිහැටි වටහා ගැනීමකින් තොරව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවද සඳහන් කළා. පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 12 වෙනිදා තෙක් කල් දැමුණා. එක පැත්තකින් ගෑස් සපයන්නෙත් නිව් ෆෝර්ට්‍රස්, ගෑස් මිලදී ගන්න එන්නෙත් නිව් ෆෝර්ට්‍රස්. හැබැයි මිලදී ගන්න සමාගමේ නිව් ෆෝර්ට්‍රස් වල තියෙන 40%යි විකුණන සමාගමේ 100%යි. එහෙනම් කාට වාසි වෙන්නද මිල ගණන් තීරණය වෙන්නේ? අනිවාර්යයෙන්ම සැපියුම් කරුවාට වාසි වෙන්නයි මිල ගණන් තීරණය වෙන්නේ. මේ ප්‍රෝඩාව කර ගැනීමට පහසු වීම සඳහා තමයි ඩොලර් මිලියන 250ක් ගෙවලා යුගදනවි සමාගමේ 140ක කොටස් සමග 100%ක පාලන අයිතියක් ලබා ගන්න. සාමාන්‍යයෙන් 150කට වඩා කොටස් තිබුණොත් විතරයි කළමනාකරණ අයිතිය ලැබෙන්නේ. අපිට ඇමති මණ්ඩලය නම් කිව්වේ කළමනාකරණ අයිතිය මේ සමාගමට දෙන්නේ නැහැ කියලා. නමුත් ගිවිසුම බැලුවම යුගදනවි වල කොටස් 140ක් සමග පාලන අයිතියක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ඔබතුමා හිතනවා අත්‍යත ගනුදෙනුවක් මේ හරහා වෙලා තියෙනවද? ඒ ගැන මට තොරතුරු නැතත් මේ ගනුදෙනුව සැකසහිතයි ලංකාවට පාඩුයි කියන එක නම් කිසිම සැකයක් නැහැ. මේ විදිහට කියොත් සුසුපේ වජාන්ත හැමතුමාට වෙච්ච දේ ඔබතුමාට වගේ පේනවා වගේ. අමාත්‍ය මණ්ඩලයේ තීරණයයි කියන එක අභියෝග ලක් කරන තීරණය කළේ අමාත්‍ය ධූර අහිමි වීමේ අවදානම ගනිමින්. ඒ නිසා ඒක අපිට අලුත් තත්ත්වයක් නෙවෙයි.